2022 පළමු ඉරිදා දෙවැනිදා අද අපි දිව්‍ය බිරිඳාණන්ගේ ශාස්ත්‍රවන්තයන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය. උන්වහන්සේ ඉපදුනේ එක කොට්ටාසයකට, එමත් නැත්නම් ජුදෙව්වරුන්ට විතරක් නෙමෙයි. උන්වහන්සේ ඉපදුනේ මුළු ලෝකෙටමයි. ඒ නිසා තමයි මේ මිසරේ නොයෙකුත් දේශාන්තරවල සිට මේ අන්‍ය ජාතික පුද්ගලයෝ ශාස්ත්‍රවන්තයෝ කියලා කියනවා. රජවරු කියලා කියන්නේ අපි පළවෙනි කියවීමේ යසායා දිවසිවරයා සඳහන් කරන නිසා මේගොල්ලෝ රජවරු වෙන්නටත් පුළුවන්. හැබැයි ඔවුන් ශාස්ත්‍රවන්තයෝ, ප්‍රඥාවන්තයෝ කියන එක නම් නොසංගවාම කිව යුතුයි. ඒ නිසා තමයි මේ මතයතුමා වුන්ව ශාස්ත්‍රවන්තයන් හැටියට හඳුන්වනු ලබන්නේ. අපි මේ ශාස්ත්‍රවන්තයන් කොයි වගේද කියන එක ගැන කෙටියෙන් දැනුම් හඳුනාගෙන සිටිමු. මා ඔබට කලින්ුත් මේ ශාස්ත්‍රවන්තයන් තිදෙනාගේ හැඩතල ගැන පුංචි විස්තරයක් කළා. එක්කෙනෙක්ගේ නම තමයි කැස්පර්. දුඹුරු කොණ්ඩයක් තියෙන, රැවුල තියෙන, මේ හැමෝටම රැවුලක් තිබුණා. කොළ ඇඳුමක්, ආභරණයක් පැළඳගෙන රන් ඔටුන්නකුත් දමාගෙන සිටියා. ජේසුස් වහන්සේට ගන්ධ රස දුන්නේ ඔහු තමයි. ඊළඟ එකලා මෙල්කියෝ. සුදු කොණ්ඩය, රැවුල තිබුණා, රන් සලුවක් ඇඳගෙන හිටියා. ඔහු ස්වාමින් වහන්සේට රත්තරන් පූජා කළයි කියනවා. අනිත් එක්කෙනා තමයි කළු ජාතිකයා බල්තසා. සමහර අය කියනවා ඉන්දියානු පැත්තෙන් ආවයි කියලත්. ඒ කෙසේ වෙතත් කළු පාට කොණ්ඩයක් තිබුණා, රැවුල තිබුණා. ඒ වගේම දම් සලුවක් ඇඳගෙන ජේසුස් වහන්සේට තෝරලා ප්‍රදානය කළයි කියලා කියනවා. මේ තුන්දෙනා ගැන තාමත්ම කෙටි විස්තරයක්. දැන් මතෙව්තුමාගේ සුවිශේෂය අපි පොඩ්ඩක් භාවනා කරලා බලමු. ශාස්ත්‍රවන්තයන්ට ස්වාමීන් වහන්සේව හෙළිදරව් වීම මතෙව්තුමා විතරයි අපට මතක් කරලා දෙන්නේ. දෙවෙනි පරිච්ඡේදයේ අපි වගන්තියට යද්දී පළවෙනි වගන්තියේදී හෙරෝද් රජුගේ මාලිගාව ගැන සඳහන් වෙනවා. උන්වහන්සේ උපන් කල හෙරෝද් රජු දවස ගැන තමයි මතක් කරන්නේ ශාස්ත්‍රවන්තයෝ. දැන් මේ ඔවුන් නොයෙකුත් දුර ප්‍රදේශවල් වල ඉඳලා කියනවා කිලෝමීටර 400 ගණනක් දුර ඉඳලා නොයෙක් අන්‍ය ජාතික නගරවල සිට තමයි මේ තිදෙනාම මේ තරුව දැකලා මහා දිවැසිවරයෙක්, ප්‍රඥාවන්තයෙක්, රජ කෙනෙක් ඉපදිලා ඇතේ කියන විශ්වාසය තුළ ඔවුන් පුදුම රිස්ක් එකක්, අභියෝගයක් අරගෙන සියල්ලම අතහැරලා ලොකු අවදානම් ගමනකයි ඔවුන් යන්නේ. හැබැයි බලන්න මේ හෙරෝද් ඉන්නේ කොහෙද? ජෙරුසලමේ. ජේසු ඉපදිලා හිටියේ බෙත්ලෙහෙමේ. වැඩි ඈතක නෑ. ওই දෙක අතර දුර කිලෝමීටර 5කට ආසන්නයි. හැබැයි මේ කිසිම දෙයක් දන්නේ නැතිව හෙරෝද් දුන්නා. මේ ඈත ඉඳලා එන ඔවුන්ට, ශාස්ත්‍රවන්තයන්ට ස්වාමින් වහන්සේ ඉපදුණු බව දැනගෙන සොයාගෙන ආවා. දැන් අපි දකිනවා ජෙරමායා 29:13ත් කියනවා නුඹලා මුළු සිතින්ම මා සොයන කල නුඹලාට මා සම්භවනු ඇත. ඒ නිසා තමයි අපිට මේ අභියෝගයක් අරන් එළියට එන්නට ඕනේ. අපි උත්පත්ති පොතේ දකින්න ආබ්‍රහම්ගේ චරිතය. ස්වාමීන් වහන්සේ මේ ආබ්‍රහම්ට කියන කූඩාරමින් එළියට එන්න ගින් අහස දිහා බලලා තරු ගණන් කරන්න කියලා. වයස 75කට වැඩි මේ උන්නැහැට කොහෙන්ද දරුව හම්බ වෙන්නේ? හැබැයි පොරොන්දුව විශ්වාස කළා. ඒ නිසා අපිටත් මේ හැංගිලා ඉන්න කෝඩාරම් වලින් එළියට එන්නට වෙනවා. අද අපි ජීවත් වෙලා ඉන්නේ තරු දකින නෙමේ, තරු විසි වෙන යුගයක. කෝඩාරම් හැතුළට ගිහින් මානසිකත්වයේ තුල මේ ලොක්ඩවුන් මානසිකත්වයේ තුල හැංගිලා ඉන්නවා. බඩු මිල දකිද්දි, ගෑස් මිල දකිද්දි, ඒ වගේම තෙල් මිල දකිද්දි, මේ වෛරසයේ අලුත් ප්‍රභේද දකිද්දි හැංගෙන්නේ නැතුව මොනවද කරන්න කියලා කියන්නේ. තරු විසි වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපව එළියට ගන්නවා මේ කෝඩාරම් වලින්. අන්න එතකොට මේ බැලීම තමයි දැක්මකට මේ ශාස්ත්‍රවන්තයන්ව යොමු කළේ. ඒ සඳහා දෙවියන් භාවිතා කරපු ලාංඡනය තමයි වල්ගා තරුව. මේ තරුව පායාගෙන ලොකු බාධකයක්, අභියෝගයක් ස්වාමීන් වහන්සේ ඉන්න තැනට රැගෙන යනවා ඔවුන්ව. දැන් බලන්න දෙවෙනි වගන්තියට එද්දි මොකද වෙන්නේ? ඔවුන් අහනවා මේ රජමාලිගාවට යද්දි තරුව නොපෙනී යනවා. ජුදෙව්වරුන්ට උපන් රජ කොහෙද? ඔතනදි තමයි මේ රජතුමාව, හෙරෝද් රජතුමාව
තුෂ්ණිම්භූත වෙන්නේ, උසි ගැන්වෙන්නේ, කුලප්පු වෙන්නේ. මම රජ කෙනෙක්, මට වඩා ප්‍රබල රජ කෙනෙක්. ශාස්ත්‍ර එතන ඉන්න ඒ විද්වතුන්ට කියනවා බලන්න ඔබේ පොත්පත්වල මේ වගේ දෙයක් ලියවිලා තිබෙනවද? ඕ කැළඹුණා. දැන් පුංචි දරුවට මේ මහා රාජාති රජ බය වෙලා. දැන් අපි හිතමුකෝ හෙරෝද් රජතුමාට අවුරුදු 40ක් කියලා. මේ පුංචි පැටියා තාම ඉපදුනා විතරයි. ඔව් රජ කෙනෙක් වෙන්න තව අවුරුදු 20ක් යනවා නම් එතකොට හෙරෝද්ට අවුරුදු 60යි. 60 වුණත් රජ කරන්නටයි හෙරෝද් හිතාගෙන ඉන්නේ. හරියට අපේ පාර්ලිමේන්තුව වගේ ඔක්කොම ඉන්නේ ඇටේ කෑලි. හැරමිටි ගගා හරි මහා රජ විදියටම තමයි ඔවුන් ඉන්නට බලාගෙන ඉන්නේ. එදා වගේම තමයි අද. ඒ අතින් බලද්දී හෙරෝද්ලා හොඳයි. හැබැයි මේ පුද්ගලයාට නිදහසක් තිබුණේ නැහැ. රජමාලිගාව තුල හිටියත් ඔහුට බය වුණා මගේ තත්වයට තට්ටු කරන පුද්ගලයෙක් ගවහලක ඉපදුනොත් මට අභියෝගයක්. ඒ නිසා තමයි මේ බය නිසාම ඔහු මේ කුළුඳුලන්ව මරන්නට ඉදිරිපත් වෙනවා. මේ හෙරෝද් කියන්නේ තමාගේම දරුවන් දෙදෙනෙකුව මරා දාපු භයානක චරිතයක්. එනිසා දරුවන්ව මරා දාපු හෙරොද්ට ජේසුව මරණ එක එච්චර දෙයක් නෙමෙයි. එනිසා ජේසුව අල්ලගන්න බයයි. යදුම තුල අපි ගැඹුරට යද්දී ගොඩාක් දේවල් අපිට අතහරින්න වෙයි. ඒ නිසා තමයි අපි ජේසුව යාලාවට අල්ලගෙන ඉන්නේ. ඒ නිසා අපට පුළුවන් නම් ස්වාමින් වහන්සේ වෙනුවෙන් බලන්න මේ ශාස්ත්‍රවන්තයන්ගේ ප්‍රඥාව මමත්වේ කැඩිච්ච තැන මහා ප්‍රඥාවක් ඉපදුනා. ගවහල තුල নমස්කාර කරන්නට ඔවුන්ට බය වුණේ නෑ. රජමාලිගාවට ගොස් මේ හෙරෝද් ඉදිරියේ පවා නිර්භීතව කතා කරන්නට ඔවුන්ට පුදුමාකාර ශක්තියක් බලයක් ලැබුණා. ඒ නිසා අපි තරුවක් වෙමු. තරුවක් කියපුවාම අද අපි මේ දකින සුපර් ස්ටාර්ලා වගේ නැත්තම් අනිකුත් ස්ටාර්ලා වගේ නෙමෙයි. තරුවක් වෙලා අනිත් අයට ආලෝකයක් වෙමින් ජේසුස් වහන්සේව පෙන්වන මහත්යක් වන්නට අපි උත්කුස වුණා නම් අපි කොච්චර පින්වන්තද බලන්න. අද කතෝලිකයෝ හැටියට හඳුන්වා ගන්න ඔබ මම කන දේවල් බොන දේවල් දකිද්දි අඳින දේවල් දකිද්දි විලිලැජ්ජාවේ බෑ. බෞද්ධ අය බලන්න කොච්චර සංවරව ඇඳගෙන ඔවුන් වැඳුම් බිඳුම් කරනවද? අපි අඳින දේවල් දකිද්දි අපිටම හරීම අශෝභනයි නේද? සමහර අය එක පැත්තක් උඩ කෑල්ල නැත්තම් කියනවා සිංගල් AC කියලා. උඩ පැති දෙකම නැත්තම් කියනවා ඩබල් AC කියලා. උඩ පැති දෙකයි යටිමුත් ටිකක් නැත්තම් කියනවා ෆුල් AC කියලා. මේ විදියට තමයි සමහර අය නයිට් ක්ලබ් වලට යනවා වගේ පල්ලියට ඇඳගෙන එන්නේ. සමහර අය බල්ලෙක් එළවගෙන එද්දි පණ බේර ගන්න වැටක් අස්සෙන් රිංගලා වගේ ඉරිච්ච කලිසම් දාගෙන වැරහැලි වගේ එන්නේ. මේ කොහෙද එන්නේ? සුද්ධ වූ ස්ථානයට. නිසා හිතමු අපේ දෙවියෝ දකින්නට අපි යන විදිය. මේ රජතුන් කට්ටුව නැත්තම් මේ ශාස්ත්‍රවන්තයෝ මොනතරම් පින්වන්තද ස්වාමින් වහන්සේව බලන්නට ඔවුන් ගියා. මග දිගේ යනවා. ඔවුන් ගොස් ඒ වල්ගාතරුව නැත්තම් තාරකාව නතර වුණා. ඒ ගව මඩුව නැත්තම් බෙත්ලෙහෙමේ ඒ ස්වාමින් වහන්සේ ළඟ. එතනදී 11 වෙනි වගන්තියේදී කියනවා ඔවුන් ගෙට පිවිසි කල. දැන් ගව ඔරුවේ ඉඳලා ගෙට ආවයි කියලා මතයුතුමා කියනවා. සමහර වෙලාවට දින කිහිපයකට පස්සේ ඔවුන් ගෙට ඇතුළට වෙන්නට ඇති. ජුසේ උන්වහන්සේ නෙමෙයි මරියාවන් කේන්ද්‍රගත වෙච්ච තැන. නව ආදම් ජේසු මතයුතුමාට උවමනා කළේ මේ දෙපළ ඉදිරියට උලුප්පලා පෙන්වන්න. ජුසේ උන්වහන්සේ ඔහු මේ ජේසු පුතාගේ උත්පත්තියට උදව් කරපු චරිතයක්. ඒ නිසා තමයි මෙතනදී ජුසේවුන් වහන්සේව සඳහන් නොකර මරියාවන් සමග හිටපු මේ පුතාව දකින ශාස්ත්‍රවන්තයෝ මොකද කළේ? අර වල්ගාතරුව වගේ මහා ගම්බීර ලොකු දෙයක් නෙමෙයි ඔවුන් දැක්කේ. පුංචි දරුවෙක්, සාමාන්‍ය සිද්ධියක්. හැබැයි ඔවුන් ඉබේම දන නැබෙනවා. ඔවුන් ගෙනාපු මේ රත්තරම් තුවරලා ගන්ධ රස මේ රාජාති රජානන කියන්නේ පුංචි දරුවා තුලින් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා දැක්ක මහා ප්‍රබල දෙයක්. ඒ නිසා ඔබට පුළුවන් ද ගවහල තුල දකින ජේසු බබා තුලින් මහා විමුක්තියක් අත්දකින්න. ඔබේ පවුල තුල ඉන්න ජේසු පුතාලා වාද ඔබ කොන් කරලා, ඔබේ පවුල තුල ඉන්න ඔබ මරියාවන් ලව ජුසේලාව ඔබ කොන් කරලා කොහොමද පල්ලියට ගිහිල්ලා ජේසුගේ මේ මහාශ්චර්ය අත්දැකීමට ඇතුළු වෙන්නේ? ඒ නිසා ඔබට පුළුවන් නම්
මේ ජේසු පුතාව හද තුලින් අත්දකින්න. අන්න එතකොට අද සුවිශේෂයේ අවසාන වගන්තියේදී කියනවා වගේ දේව දූතයා වුන්ට දර්ශනය වෙලා කියනවා වෙන මාර්ගයකින් යන්න. මේ පුතාව දැක පුදා වැඳ පුදා ගත්තයින් පස්සේ ඔවුන්ගේ මාවත වෙනස් වෙනවා. ඔබත් ජේසුව දැක්කයින් පස්සේ ඒ ගිය පුද්ගලයාම නෙමේ නැවත හැරී එන්නේ. අද අපි පල්ලි යනවා, ආවෝ කෑවෝ ගියෝ හරියට ඔහේ යන්නම් වාලේ යනවා, කිසිම වෙනසක් නැහැ. ඒ නිසා ඔබටත් පුළුවන් නම් මේ නව වසර තුලදී පළමු ඉරිදා මේ ශාස්ත්‍රවන්තයන් ස්වාමින් වහන්සේ මුළු ලෝකයටම විද්‍යාමාන වෙච්ච මංගල්‍ය සමරන අද දවස මේ අන්‍ය ජාතික ශාස්ත්‍රවන්තයන්ට පුළුවන් වුණා ස්වාමින් වහන්සේගේ ආනන්දජනක පුවත. මේක තමයි මතයතුමාගේ සුවිශේෂී හරය. මුළු ලෝකයටම අන්‍ය ජාතිකයන්ටත් ස්වාමින් වහන්සේගේ ගැලවීමේ අභිරහස පතුරුවා ලන්නට තමයි ඔවුන්ව ඈත දිග්භාගයේ සිට මේ බෙත්ලෙහෙම නැමැති පුංචි ස්ථානයට ගෙන එන්නේ. ඔවුන්ව වෙනත් මාර්ගයකින්, වෙනත් වෙච්ච මාර්ගයකින් ඔවුන්ගේ හදවත පිරිච්ච ඔවුන් ධර්ම දූතයෙක් බවට පත් වුණා. ඒ වගේම ධර්මාචාර්යෙක් බවට පත් වුණා. දිවසිවරයෙක් බවට පත් වෙලා තමයි මේ මංගලදායක පුවත අරගෙන ඔවුන් යන්නේ. ඒ නිසා නිතරම සෙවිල්ලෙන් ඉන්න කෙනාට ස්වාමින් වහන්සේ නව දෙයක්, නව පනතක් ඔබට මට අනාවරණය කරනවා. අද පළවෙනි කියවීමත් කෙටියෙන් අපි දකිනවා මේ ජෙරුසලම බැබලෙන්නට හේතු වුණා මේ කුමාරයාගේ උත්පත්ති. අපි දෙමළෙන් කියන නත්තලට ඔලිවිලා කියලා, ආලෝකයේ මංගල්‍යය කියලා. ඒ නිසා ඔබත් බැබලෙන තරුවක් වන්න, අන් අයට ස්වාමින් වහන්සේව පෙන්වන පුද්ගලයෙකු වන්න. අර ශාස්ත්‍රවන්තය වගේ, අර නපුරු හෙරෝද් වගේ ජේසු පුතාව මරලා තමා විතරක් රජකම් කරන්න නෙමේ, ශාස්ත්‍රවන්තය වගේ අභියෝග බහරගෙන ජේසු වෙනුවෙන් ඕනම පරිත්‍යාගයක් කරලා ඉරුදින පූජාව නොවරදවා ස්වාමින් වහන්සේව ලබාගෙන වෙනස් වෙලා පාපය නැති කරලා ශුද්ධවන්තයෙක් වෙලා ඔබත් ධර්මදූතයෙක් වෙලා ඒ පණිවිඩය අන් අයට ගෙන යන ශාස්ත්‍රවන්තයෙක් වෙන්නට ඔබට වාසනාව ලැබේවා කියලා මේ පින්බර දිනේදී ඔබටත් මා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ජේසු පීඨයි. ආමේන්.